දවසේ අපි ලෑස්ති වෙලා ඉන්නේ ෆයිල් මැනේජ්මන්ට් කොටස කරන්න. ඒතර ෆයිල් මැනේජ්මන්ට් වලදී අපි මුලින්ම කතා කරන්නේ අපි ඉගෙන ගත්තා මේ ඔපරේටිංగ్ සිස්ටම් එකේ ෆන්ක්ෂන්ස්. එතෙන්දි ෆයිල් මැනේජ්මන්ට්, මෙමරි මැනේජ්මන්ට්, නේද, ප්‍රොසෙස් මැනේජ්මන්ට්. ඒ අතේ අපි ඉගෙන ගන්නවා අද දවසේ ෆයිල් මැනේජ්මන්ට් ගැන. එතකොට එතනදී අපි මොනවද කතා කරන්න කියලා බලමු. ෆයිල් කිව්වහම ෆයිල් ෆෝල්ඩර්ස් ඔක්කොම එනවා නේද පුතේ? Explore how the operating system manage directories, folders, and file in computers, right? ඒත් ඔයාලගේ මේ කම්පියුටර් එක දැන් අපි ඇත්තටම ප්‍රැක්ටිකල් එකක් විදිහටම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඒකට අපි බැලුවොත් මේ කම්පියුටර් එකේ මම යනවා my computer එකට. ඉතින්දී ඔයාලට පේනවා CEG කියලා directory මේ partitions තුනකට වෙන් කරලා තියෙනවා. ඒක ඇතුළට ගියාම මම E වලට ගියාම මෙතනදී අපිට බලන්න පුළුවන් මේ F partition එක තියෙන්නේ නේද? ඒකෙදි මෙතන තියෙනවා folders නේ. ඔයාලට පේනවා මේ icons වෙනස් කරන්න පුළුවන් මේ පාට කරලා තියෙන්නේ msc.c මේ folders පේනවා right. හරි දැන් අපි යමු advanced level කියන එකට. හරි ඉතින් advanced level කියන folder එකට ගියොත් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ my computer. එතකොට මේ F drive එකේ ICT folder එකේ right. අපි ඒකේ operating system කියලා ගියොත් you can go inside the operating system. Then again I'm going to PPT, that is another folder PPT right. Then පුතාලට පේනවා මේක ඇතුලේ තියෙනවා files right. Then make it different types of files. See, I have PDF and I have PowerPoint files right. The file එකක් ගාවට ගිහිල්ලා file එකක් right click කරලා properties යනවා right. properties වලට ගියාම මොනවද අපිට බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් තනියම මේ වැඩේ කරන්න. අපි මීට කලින් අපි වැඩි ගොඩක් අවධානයෙන් මේක බලලා නැති වුණත් දැන් අපිට පුළුවන් අවධානයෙන් බලන්න type of the file. Now here this is the type Microsoft PowerPoint presentation, so PPTX, that's the extension .x කියලා දාලා තියෙන්නේ මේක. එතකොට මොකද්ද මේ කියන්නේ? That is the software that you are going to open with. මෙන්න මේක open වෙන්න ඕනේ මොන application එකෙන්ද නැත්නම් application software එකෙන්ද කියලා. If you want you can change that as well. මෙන්න තියෙනවා පුතේ location එක. අර මං කියපු S drive එකේ ඒ වගේම A level ICT OS PPT ඒක ඇතුලේ තියෙනවා. දැන් ඔයාලට පේනවා size එක. right size right. ඒ වගේම disk on size. පුතේ ඇයි මේ sizes දෙකක් ඇයි size එක මෙහෙම වෙලා disk on size වෙන්නේ? right. අපි බලමු මොකද හේතුව කියලා. පුතාගේ ෆයිල් එක මේ වගේ. මේ ෆයිල් එක කම්පියුටර් එකේ දාන්න ගියාම එයාගේ ගාව තියෙනවා වෙනම මේ විදිහට sectors. අපි hard disk එක ගැන වෙනම අපි කතා කරනකොට paper එකක ප්‍රශ්නිකුත් ඇවිල්ලා තිබුණ මතක ඇති ඔයගලන්ට. මෙන්න මේ පුංචි කොටස් වලට අපි ඒක කිව්වා මතකද cluster කියලා. ඒකේ size එකක් කිව්වා 512 MB කියලා කිව්වා. right. then මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන දැන් අපි ගත්තොත් මේක KB කියලා 512 KB මේ size එක. දැන් මේ ෆයිල් එක අපි කියමුකෝ 28 එහෙමනේ තියෙන්නේ මෙතන 28 KB right. මම මෙතන ගන්නම් දැන් මේකේ අපි ගමු මේකේ ප්‍රමාණය ඊටත් වඩා පොඩියට ගමු. නැත්නම් මේකට දාන්න අමාරුයිනේ අපිට. හරි ඒක කමක් නැහැ. මේක උනත් කමක් නැහැ. අපි ගත්තොත් මේක තියෙනවා මේ size එක තියෙනවා මේකේ තියෙන්නේ 32. මේ size එකක් 32. හරි දැන් පුතේ මේ ෆයිල් එක මේකට දාන්න ගියාම මොකද වෙන්නේ? actual size එක මේක. disk එකේදී යාට 32ක්ම දෙන්න වෙනවා. හරි දැන් අපි මේ රෝස පාට ෆයිල් එකට දාන්නේ. මම මේ ෆයිල් එක දාන්නම් මේක ඇතුළට. මේක මොකද size එක පොඩිනේ කීයද 28 නේ. අපුතාට පේනවද මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා? right. දැන් ඔයාලට මේ දෙකේ වෙනස තේරෙනවද? size එක මෙතන ඇවිල්ලා තියෙන හැටි with disk on size 32යි KB right. ඔන්න ඔහොමයි වෙන්නේ. ඒකයි size දෙක වෙනස් වෙන්නේ right. හරි දැන් ඔයගලන්ට
තේරෙන්න ඕනේ. තව මේක තවත් කතා කරොත් අපි ගත්තොත් මයි ගාව තියෙන ෆයිල් එකක් අපි ලොකු ෆයිල් එකක් ගත්තොත් මොන මයි ගාව තියෙන තව ලොකු ෆයිල් එකක්. හරි. දැන් මගේ ගාව තියෙන ෆයිල් එක ගොඩක් ලොකු. අපි ගමු මේකේ තියෙන 32 තමයි දාන්න පුළුවන් ප්‍රමාණය. 32යි KB දාන්න පුළුවන්. මං ගාව තියෙනවා 100 KB ෆයිල් එකක්. ඊට වඩා ලොකු ෆයිල් එකක්. දැන් 32ක් දාලා පැක් වෙනවා. එක මේ ක්ලස්ටර් එකක දාලා මෙතන මේක පැක් වෙනවා. දැන් තව එකක දානවා 32යි 32යි. තවත් ගියා. කීයද ගියේ දැන් 64ක් ගියා. උන තවත් දාන්න වෙනවා නේද? තවත් දාන්න වෙනවා. අන්න ඔය විදිහට අපිට මේ ෆයිල් එක කෑලි වලට කඩන්න වෙනවා. කොටස් වලට කඩලා තමයි දාන්න වෙන්නේ. එහෙම නේද? එතකොට අපේ ඔය 100 MB කියන ෆයිල් එක පළවෙනි කොටස 32ක් ගියා. ඔන්න දෙවෙනි කොටසටත් ගියා 32ක්. එතකොට 64යි. ඔන්න තවත් කොටසක් ගියොත් අපිට මෙතෙන්ට වෙනකොට මට 96ක් මෙතෙන්ට ගියාම 96 වෙනකම් පැක් වෙලා තියෙනවා. හරි නේද දැන්? හරි. එහෙනම් අපිට තව දැන් ඉතුරු ටිකට මොකද වෙන්නේ? දැන් ඔය කොච්චර කිව්වත් අපිට තව ඉතුරු වෙනවනේ 4. දැන් මේ 4ට මොකද කරන්නේ? එතකොට ඒ 4 මට ගන්න වෙනවා ඊළඟ ක්ලස්ටර් එකේ. අරගෙන ඉතුරු ටික මට දාන්න වෙනවා. මෙන්න මේ චූටි කොටසයි 4යි. හරි. ඔන්න පුතේ මම මේ 4 දාලා තියෙන්නේ. එතකොට මට මොකද්ද වෙන්නේ? 32කින් අර මේ ප්‍රමාණයක් 32යි කියවනේ. 32කින් 4ක් ගියාම 28ක ප්‍රමාණයක් හිස් වෙලා තියෙනවා කියලා ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙනවා. තේරෙනවද මේ ඉඩ කාටවත් දෙන්නේ නැහැ. මේ ෆයිල් එක මෙතනින් අයින් වෙනකම් මේ පේලියටම තියෙන මේ ක්ලස්ටර් එක 1 2 ක්ලස්ටර් එක 3 4 වෙනි එකේ පුංචි ප්‍රමාණයක් මට මං වෙනුවෙන් නැත්නම් මේ ෆයිල් එක වෙනුවෙන් වැය වෙලා තියෙනවා. එතකොට පුතාලට දැන් අදහස ගන්න පුළුවන් මොකද මම මේ කියන්නේ කියලා. ඒ කියන්නේ මෙතන හිස් අවකාශයක් එනවා. දැන් ඔය බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක තියාගෙන අපි යමු අපේ ප්‍රසන්ටේෂන් එකේ මොනවද තියෙන්නේ බලලා අපි ලියන්න යමු. Right. You can write the topic, explore how operating system manage directories, folders and files in computer. Right. Okay, we will move to first slide. File. File කියන්නේ මොකක්ද කියන එක මුලින්ම දැනගන්න ඕනේ. Files is a name collection of related information. එකකට එක සම්බන්ධ මොකක් හරි දෙයකට සම්බන්ධ තොරතුරු වල එකතුවක් තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් කියනවා sequence of bytes. ඒ කියන්නේ අනුක්‍රමික bit. දැන් අපිට මේ ෆයිල් එක කියලා අපිට මෙහෙම පෙන්නන එක නෙමෙයි. ඇත්තටම තියෙන 1010 කියලා මේ විදිහට තමයි මේ ෆයිල් එකක් ස්ටෝර් වෙන්නේ. right. හරි. තව පුංචි දෙයක් මම මතක් කරලා දෙන්නම්. අපි ඇත්තටම කම්පියුටර් එක අඳුරන්නේ ඔයාලා හොඳටම දන්නවා 1010. අපිට පේන්නේ තමයි මෙන්න මේ වගේ රූප දාගෙන අපි මේක මේ විදිහට දකිනවා. right. එතකොට මේ ඩිස්ක් එකේ කොච්චර වුණත් තැම්පත් කරන්නේ මොනවද 1010 ඕවෙන් තමයි තැම්පත් වෙලා තියෙන්නේ. right. ඒක තමයි මේ දාලා තියෙන්නේ it is usually sequence of bytes කියලා. sequence of bytes. right. ඒක දැනගන්න ඕන. හරිනේ? හරි. එහෙනම් අපි පොඩ්ඩක් පෝස් කරමු. මම මේ ඉන්විටේෂන් එක පොඩ්ඩක් තව අපි ගමු. ඊළඟට අපි කතා කරමු a file can be viewed in two different ways. පුතේ අපි නෝට් එක ලියා ගන්නකොට file views කියලා මාතෘකාව දාලා දෙපැත්තට මම පෙන්නන්නම්. ඔයගොල්ලන්ගේ නෝට් එක ලියපු විදිහ. අනිත් දරුවෝ මේක කලින් කරලා නෝට් එක ලස්සනට ලියලා තියෙන්නේ. අපි මෙහෙම views දෙක මේ විදිහට දෙපැත්තට දාලා ලියමු. එතකොට ඔයාලට ලේසි. So you can it's like a mind map. You can understand very well. Right, likewise. නෝට් එක ලියනකොට නෝට් එක හරි ක්ලියර්ලි ලියුවොත් ඔයාට පාඩම් කරන්නත් ආසයි පැහැදිලිව දැකපු ගමන් රූපේ යනවා හැට. ඒක හින්දායි මම කිව්වේ නෝට් එක ලියන හැටිත් මම මේ කියලා දෙන්නේ ඒකයි. පුතාලා ඒ විදිහට ලියා ගන්න. එතකොට බොහොම පැහැදිලි වෙයි නෝට් එක. right. එහෙනම් අපි පළවෙනි එක දාගමු logical නැත්නම් programmers view. How the user sees the file. ඊළඟට තරුව දාලා ලියා ගන්න.
linear collection of records. Image file that is in pixels, intensity of values. Pixel වල තීව්‍රතා අගයක් ලෙස. Linear sequence of bytes. byte වල රේඛීය අනුක්‍රමිකයක් ලෙස. එතකොට ෆයිල් වල දක්නට ලැබෙන පළවෙනි ආකාරය අපි logical නැත්නම් programmers view කියලා කියනවා. How the user sees the file. Then the second one, physical නැත්නම් operating system view, how the file is stored in the secondary storage. භෞතික දැක්ම ගුණයක් ද්විතීක ආචරණයෙන් ගබඩා කරන ආකාරය අනුයාතව අවශ්‍ය නොවන අතර ඒ සඳහා බොහෝ ක්‍රම ඇත කියලා දාගන්න. Many possibilities not necessary in contiguous allocation. Contiguously අවශ්‍ය නැහැ. එතකොට මේ views දෙකේ නම් වලින් දැනගත්තත් ඇති logical and physical කියලා දැනගත්තාම ඇති. මේකේ මතක තියාගන්න තියෙන්නේ how the file stored in secondary storage, how the user sees the file. පරිශීලකයන් ගොනුව දකින්න ආකාරය. එතකොට එකක් මම කිව්වා user පේන විදිහට, අනෙක් එක තමයි OS එක හඳුනන විදිහට. කම්පියුටර් එකේ ගබඩා වෙන හැටි. කම්පියුටර් එක කියන්නේ මොකද්ද? මේ hard disk එක නේද පුතේ? storage එක. secondary memory zone එකක්. ඔන්න දැන් මම මේක ඔයාලට කලින්ම පාඩම පටන් ගන්නකොටම මම ගියා ෆයිල් එකක් ගාවට ගිහිලා right click, then I show the properties. Here you can have that window again. මේ තියෙන්නේ window එක. Each file has essential collection of information. Those are attributes. We can say attributes. Right. සිංහල medium දරුවන්ට මේ ටිකම list එක කරාට කමක් නැහැ. ගුණවේ නම මම එකක් පෙන්නන්න. මේක තියෙනවා සිංහලෙනුත් තියෙනවා. English medium අය මුලින් බලා ගන්න. Here you can write name, file name, type, owner, that is who create the file කියන එක තමයි කියන්නේ owner, right? Location on secondary storage and ඒ කියන්නේ මේ දාලා තියෙනවනේ කොහෙද මේක ස්ටෝර් කරලා තියෙන්නේ කියලා මේ F වල ICT වල තමයි මේකේ තියෙන්නේ. දැන් ඒ වගේ පුතාලගේ කම්පියුටර් එකේ මොකක් හරි තැනක ස්ටෝර් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තව ඉන්ෆර්මේෂන් තියෙන්න පුළුවන්. මේක ස්ටෝර් කරලා තියෙන්නේ sequential ද, index ද, random ද කියලා ගන්න පුළුවන්. ඒ වගේම access permission, whether to write, read or read only or ඒ කියන්නේ edit කරන්න පුළුවන්ද? permission දීලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ read only ද එහෙම නැද්ද කියන එක. Then again time and date, creation, modification. ඒ වගේම last access. සාමාන්‍යයෙන් ෆයිල් එකක් හදනකොටයි ඒක modify කරපු දවසේ අන්තිමටම open කරපු දවසේ dates ටික වැටෙනවා. ඒ වගේම size of the file අර මම කිව්වා වගේම disk එකේ actual size එකයි දෙකම ගන්න පුළුවන්. right? මේ ටිකක් දාගන්න සිංහල medium අය ගොනුවේ නම, ගොනු වර්ගය, අයිතිකරු, ද්විතීක ආශ්‍රය ගබඩා කළ ඇති ස්ථානයේ කොහෙද ගබඩා කරලා තියෙන්නේ කියන එක ඕනේ පුතේ. ඒ වගේම එහි සංවිධානය කියන්නේ අනුක්‍රමිකද
රැන්ඩම් කියන්නේ අහඹු ලෙසද ඉන්ඩෙක්ස් කියන්නේ සුචිගතද ඒක මෙතන ලියලා නැහැ සුචිගත එකක් ලියා ගන්න හරි ඉතින් මට පොඩි වෙලාවක් දෙන්න සිංහල මීඩියම් දරුවෝ ලියාගත්ත නේද මේක හරි එතකොට මේ අවසාන වශයෙන් ගුණවල නිර්මාණය කළ දවස ඒ වගේම ඒ වෙලාවත් එක්කම තියෙනවා ඒ වගේම ප්‍රමාණත් තියෙනවා හරි එහෙනම් අපි ඊළඟ එකට යමු මේක මේ ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරන නිසා ලියා ගන්න පරක් වුණොත් බය වෙන්න එපා මට කියන්න මේ අප්ලෝඩ් කරලා තියෙන ලියා ගන්න විදිහ ගැන අපි දැන් මේක වෙනම ටොපික් එකක් එක්ක ලියා ගත්තාම කමක් නැහැ ෆයිල් ඇට්‍රිබියුට්ස් කියන මාතෘකාව දාලා ලියා ගන්න පුළුවන් ඒත් එක්කම ඔයාලට මේක ස්ක්‍රීන් ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් print out එකක් කරගෙන මේ කොටස විතරක් අලවන්න ඒක කමක් නැහැ අතන ලස්සනයි තේරෙනවනේ එහෙම නැත්නම් ඇඳගත්තට කමක් නැහැ මේ රූප වලින් තමයි හැට යන්නේ පුතේ. ඔයා මේක දැකපු ගමම මේ ලිස්ට් එකක් දැකපු ගමම ඔයා එකපාරටම බය වෙනවා මේ මොකද්ද තවත් ලිස්ට් එකක් නේද කියලා නැහැ. මේ ඔයා භාවිතා කරනම දෙයක්. මේක දැකපු ගමන් මේක මවා ගන්න පුළුවන්. මොනවද ෆයිල් එකක තියෙන ඇට්‍රිබියුට්ස්. අන්න ඒකටයි මම කිව්වේ මේ රූප සටහන් එහෙම තියුද්ද හොඳයි කියලා. right? නැත්තම් මේක තවත් ටෙක්ස්ට් එකක් නෙමෙයි අකුරු කියන එක අපිට හරි අමාරුයි කියන්නේ පේලි ලිව්වට පස්සේ ඔයගලන්ට අමාරුයි අර රූපත් එක්ක දැක්කහම මේ ඇඩ්වාන්ස් ලෙවල් තමයි නමුත් ඒකෙත් අපි හැමදේම ලේසි කරලා ඉගෙන ගන්න ඕනේ ඒකට තමයි මේ මයින්ඩ් මැප් එහෙම කරන්නේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඔයාලා තව දෙකක් එක්ක මේක කරන්නේ ඒත් මේකෙත් යුනිට්ස් කීයක් තියෙනවද මේක ගොඩාක් තීරි සබ්ජෙක්ට් එකක් නෙට්වර්ක් උත් ඒ වගේමයි ඒකට ඒවයි අපි කරනකොට මේ වගේ කෙටි ක්‍රම භාවිතා කරන්න වෙනවා එහෙනම් අපි යමු දැන් ඊළඟට අමාරු නැති පාඩමක් මේක අපි දන්න එකක් ෆයිල් ටයිප්ස් පුතේ අපි අපේ කම්පියුටර් එකේ භාවිතා කරන ෆයිල්ස් වලට අපි নানা ප්‍රකාර නම් දෙනවා නේද අපි අපේ නම් දෙනවා නැත්නම් ඒ ෆයිල් එකට ගැලපෙන නමක් දෙනවා ඒත් අපි භාවිතා කරන ඇප්ලිකේෂන් එක අනුව ඔපරේටිං සිස්ටම් එක අඳුන ගන්නවා ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එක තමයි මෙන්න මේ ෆයිල් එකේ දැන් අපි ගත්තොත් මයිගාව තියෙනවා CV කියලා ෆයිල් එකක් ඒක අපි ගත්තොත් docs කියලා හිතන්නකෝ හරි එතකොට මේ ෆයිල් එකේ මේ කොටස දාන්නේ ඔපරේටිං සිස්ටම් එක එයා තමයි මේ කොටස දාලා ඊළඟ දවසේ ඕපන් කරන්න ඕනේ MS Office වලින් MS Word වලින් කියලා එයා තීරණය කරනවා එතකොට මේ කොටස දාන්නේ මම විසින් මම හෝ යූසර් කෙනෙක් අපි යූසර් පරිශීලකයා මේ කොටස දාන්නේ අපි හැබැයි මේ එක්ස්ටෙන්ෂන් අඳුනාගන්නේ කවුද අපේ ඔපරේටිං සිස්ටම් එක එහෙනම් එයා ගන්න පරිගණක තුල පවතින සෑම ගුණයක්ම ගුණ නාමය කියන්නේ මේ කොටස අපි මේක ලියමු ගුණ නාමය සහ ගුණ දිගුව කියන්නේ එක්ස්ටෙන්ෂන් එක යන කොටස් දෙකකින් සමන්විත වේ ගුණක දිගුව අනුව මෙන්න මේ අනුව එක්ස්ටෙන්ෂන් එක අනුව මෙහෙයුම් පද්ධතිය ඔපරේටිං සිස්ටම් එක ෆයිල් ටයිප් හඳුනා ගනී. දැන් උදාහරණයක් එකම ෆෝල්ඩර් එක වා ෆෝල්ඩර් කිව්වහම දන්නව නේද දැන් ෆෝල්ඩර් එකේ මම ෆයිල් එකක් හදනවා මෙහෙම. මම ගන්නවා cv.docx docs. ආයි මට පුළුවන් ද cv.docs කියලා තව ෆයිල් එකක් මේ තුලම ක්‍රියාත්මක කරන්න අපෝ බෑ නේ එතකොට එයා අහනවා රිප්ලේස් කරන්නද මේක උඩින් තියන්නද කියලා අහනවා එතකොට එහෙනම් එහෙම කරන්න බෑ එහෙනම් මට අනිවාර්යයෙන්ම මේක වෙන එක්ස්ටෙන්ෂන් එකක් එක්ක යන්න වෙනවා උදාහරණයක් මට pdf මෙහෙම පුළුවන්ද අපෝ පුළුවන් අපිට so we can save cv.docs and cv same name but with the different extension අන්න හොඳ උත්තරයක් වලට එතකොට ඔයාට එකම නමින් යන්න පුළුවන් but think about the extension should be different right දැන් අපි කීපයක් අඳුනගමු මේක ඔයගලගේ පොතේ ලියා ගන්න එතනදී ඔයාට පුළුවන් audio files විදිහට ෆයිල් ඔයා දන්නේවා ලියන්න පුළුවන් video files වෙනුවට ඔයා දන්නේවා ලියන්න පුළුවන් මීට අමතරව ඔයාට දාන්න පුළුවන් දැන් ශ්‍රව්‍ය දෘශ්‍ය කියන්නේ පේන ඒවානේ ඒ කියන්නේ videos
එතකොට videos වලට ඔයාට පුළුවන් AVI යන්න පුළුවන් MP4 පුළුවන් right audio ශ්‍රව්‍ය කියන්නේ හඬ ගොනු කියන එක එතකොට AVI wave MP3 වෙන්න පුළුවන් right compressed කියලා කියන්නේ මොකද්ද අර අපි zip කරනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ආයේ zip folder zip හදන්නේ ඒක. ඒතර මම මගේ කම්පියුටර් එකේ පෙන්නුවත් එක එක ඇප්ලිකේෂන් එකෙන් එක එක එක්ස්ටෙන්ෂන් එකට හදන්න පුළුවන්. දැන් මේ පෙන්නලා තියෙන්නේ PPTX එකක්. මෙන්න තියෙනවා MP4 එකක්. right? එතකොට මේ විදිහට අපේ කම්පියුටර් එකේ අපිට බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මම යන්නම් අපි නිකන් ෆෝල්ඩර් එකකට යන්න මම යන්නම් ICT කියන එකට right ඔයාලට මම පෙන්නන්නම් ඔන්න අපි මේ මම Pascal කියලා ගියහම මෙතන දෙන zip file එකක් this is zip file right මේවා ඔයගොල්ලන් දන්නවා advanced level අය හොඳටම දන්නවා නමුත් අර පාඩමක් විදිහට කරගෙන යනකොට ඒකත් පෙන්වීම මගේ යුතුයකම හින්දායි මම කියන්නේ executable කියන්නේ exe files එක දැනගන්න ඕනේ හරි එහෙනම් අපි ඉංග්‍රීසි මීඩියම් පුතාලා අපි මේක ලියාගමු right you can draw that diagram as well මම අර කලින් අදපු diagram එක අඳින user is here user is giving the name of the file then keep a dot here then extension so that is the file extension given by operating system OS එක තමයි ඒ කොටස හඳුනාගන්නේ අනේ දැන් ඔන්න සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙගොල්ලන්ටම ඕන දැන් තියෙනවා ලියා ගන්න පුළුවන් අර කලින් ස්ලයිඩ් එකට වඩා මේක වටිනවා So in file consists of file name and the extension. We'll write it. File consists of file name and extension. File name is given by user. So it should separated by a dot. Then extension. Yeah, an extension. File name consists with file name. And the extension file name is given by user it is given by user OS extension is given by OS operating system then you can write down this okay we'll go to the next one some of extensions මේවා පස්සේ හිමින් ලියා ගන්න මට අතනින් මදි වුණොත් මේ කරුණු මෙතනින් උත් හොයාගෙන ලියන්න පුළුවන් right next topic directory and file organization directories are continue used to organize files logically. නාමාවලිය අනුව පරිගණකයේ ගොනු ගබඩා කිරීමට භාවිත වන ස්ථානයක්. මේ තියෙන්නේ directory එක. ඒක වෙනම කොටුවක් ඇතුලේ තියාගත්තට කමන්නේ. Then file operations. This is very important. File operations. රවිෂ් අපි කොහොමද මේක ලිව්වේ file operation කියලා අපිට මෙහෙම වටේට ලියන්නත් පුළුවන් නේද? ඔයාලා කැමති විදිහකට ලියන්න file operation කියලා මෙහෙම කළා file creation truncate ඔය විදිහට යන්න පුළුවන්. එතකොට mind map එකක් වගේ. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? ඔහොම කියලා දාගන්න පුළුවන්. right? කැමති ලස්සන තේරෙන විදිහකට අපි ලියාගමු. create කියන්නේ නව ගුණයක් සෑදීම. read is reading the file. Write
right එක ගාව මෙන්න මෙහෙම පුංචි දෙයක් ලියා ගන්න තියෙනවා. අපි ඒක ලියා ගමු. right ගාව right කියන එක ගාව අපි මෙන්න මේ පොඩි දෙයක් ලියන්න ඕනේ. right. ඔන්න මං ගාව තියෙනවා ෆයිල් එකක්. මම right කරන්න හදන්නේ. හරිද? ඔන්න මම right කරනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න. right. මෙතනදී මගේ ෆයිල් එකේ ලියලා තියෙනවා ABC කියලා. ABC කියලා. මම right කරන්නේ කොහොමද දන්නවද? X Y Z. එතකොට මොකද්ද දන්නවද ෆයිල් එකේ වෙන්නේ? අලුත් ෆයිල් එකේ වෙන්නේ X Y Z නතර වෙනවා. ABC මැකිලා යනවා. ඒ තමයි right කරන විදිහ. එතකොට ඔය කියන ABC ෆයිල් එකේ පාවිච්චි කරලා මම ඊළඟ පාර කරන්නේ append කරන්නයි යන්නේ. append කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. මගේ ෆයිල් එකේ ABC කියලා ලියලා තියෙනවා කලින්. මම දැන් ඊට පස්සේ append කරන්නේ X Y Z වලින්. මොකෙන්ද මම append කරන්නේ X Y Z. කලින් write කරපු විදිහටම. එතනදි වෙන්නේ මොකද්ද? අර කලින් එකේදී නම් බලන්න මකලා ABC මකලා ඊට උඩින් ලිව්වා. එතකොට append එකේදී කරන්නේ දත්ත එකතු කරනවා. අගට දත්ත එකතු කරනවා. ඒ කියන්නේ ABC තිබුණාට කමන්නේ යටට දාන්න පුළුවන්. හිතන්න ඉතින් ෆයිල් එකක් තියෙනවා මට ළමයින්ගේ නම් ටික ලියා ගන්න. මම රයිට් කරොත් රවිෂ්ක, සස්මිත, රෂිද ඔහොම කියලා කරොත් අන්තිමට ලියපු එක්කෙනාගේ අපි කියමු විමුක්ති කියලා. විමුක්තිගේ නම විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. right? මම ඒක append කරොත් මට මේ ඉන්න හැමෝගෙම නම් ටික බලන්න පුළුවන් වෙනවා. තේරුණාද? right. අන්න ඒක තමයි right කියන එකයි append කියන එකේ වෙනස. එහෙනම් right ගාව ඇඳ ගන්න රූප සටහන මේක. append ගාව මෙහෙම ඇඳ ගන්න. append කියන්නේ දත්ත අගට එකතු කිරීම කියන එක. adding new data to the end of the file. Here you rewrite. කියන්නේ ඔයා ඒක උඩ ආපහු ලියනවා. ඒකට පරණ තියෙන එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකට ඒක දැනගන්න ඕනේ. Write and append. Delete කියන එක නම් දන්නවා. You take the file and you delete. But truncate කියන්නේ මොකද්ද? You have the file. Here you have the file. Here you have data. Here you have data. But truncate means file is there. File is there. But no data. ගොනුම ඉතුරු කර දත්ත පමණක් මකා දැමීම. You keep the file as it is, but you delete the data. දැන් මේක ලියලා තියෙනේම නැහැ. අන්න truncate. So truncate. Delete means you have file. Sorry. You have file here. Delete means there's no file. Or සුපුරුදු delete එක වදාන්නවා file එක අරගෙන එතන file එක සම්පූර්ණයෙන්ම මකලා අයින් කරනවා. File operations මම හිතන්නේ වටේටම ලස්සනට ලියාගත්තොත් ඔයාට ඒක ලස්සන mind map එකක් වෙයි. ඔයා අඳින note එක class එකට දාන්න. එතකොට ළමයි අනික් අයත් ලස්සනට idea එකක් අරගනි. හරි මම හිතනවා පුතාලා දැන් ලියලා ඉවර ඇති කියලා. හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට. file structure කියලා ලියා ගන්න. ගොනු ව්‍යුහය. A file structure is a format that operating system can understand. ගුණවක ව්‍යුහයක් යනෝ මෙහෙයුම් පද්ධතියකට තේරුම් ගත හැකි ආකෘතියක් කියන එක හොඳටම highlight කරගන්න. මොකද එතන තමයි concept එක තියෙන්නේ.
A file has a certain defined structure according to its type. ගුණවකටෙහි ප්‍රරූපය අනුව අර්ථ දැක්වූ නිශ්චිත වූ ව්‍යුහයක් තිබේ. A text file is a sequence of characters organized into a lineage. පාට ගුණයක් යනු පේලි රැසකින් සංවිධානය වූ අනුලක්ෂණ අනුක්‍රමිකයක්. An object file is a sequence of bytes organized into blocks that are understandable by the machine. ඔගොල්ලෝ දන්නවා object files හදනකොට compiler එකෙන් object bytes හදනවා කියලා මම Python කරද්දී මතක් කරලා දුන්නා programming language එක කරද්දී object file එකක් කියන්නේ පරිගණකයේ විසින් තේරුම් ගන්න පුළුවන් කාණ්ඩ ලෙස සංවිධානය වූ byte අනුක්‍රමයක් කියලා දැනගන්න ඕන. File systems. ඊළඟ මාතෘකාව file systems ගොනු පද්ධති. පුතාලා ලියා ගන්න ගොනු පද්ධති කියලා හොඳට කොටුවක් ඇතුලේ දාලා ලියා ගන්න. File system used to control how data stored and retrieved. මෙහෙම පද්ධතියකදී ගොනු නාමයන් ගොනු ගබඩා කිරීම හා ගොනු සංවිධානය කිරීම සමස්ත ව්‍යුහය ගොනු පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඒකේ ප්‍රරූප මොනවද වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරනවා. NTFS, FAT, FAT32 කියලා කියන්න පුළුවන්. එතකොට මේ how to store, how to retrieve, how to organize entire file system. Here you have NTFS. ඒක ඔයාලට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාගේ කම්පියුටර් එකට යන්න. කම්පියුටර් එකට ගියාම පුතාලට පේනවා මෙහෙම my computer එකට ගිහිල්ලා මෙන්න මෙතනට ගියාම මොකක් හරි drive එකකට ගිහිල්ලා ඒකේ properties බලන්න. ඒකේ properties බලුවහම ඔයාලට මුලින්ම පෙන්නනවා file system කියලා. මගේ තියෙන්නේ මෙතන NTFS කියලා. එතකොට මේ හැම drive එකටම ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. drive එකට ගිහිල්ලා properties බලන්න පුළුවන්. එතකොට මේකේ තියෙන්නේ NTFS. right? මෙතන තියෙන්නේත් එහෙමයි. ඔයාලගේ machines වලත් එහෙමයි නැත්තේ. right? හරි. එහෙනම් දැන් ඔන්න අපි අද කතා කරනවා මේ new technology file system සහ FAT file allocation table ඔය කොටස් දෙක ගැන කතා කරනවා. එතනදී අපි වගුවක් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහේ වගුවක් පාවිච්චි කරොත් හොඳයි. ඒ කියන්නේ FAT and NTFS කියලා. මම හිතනවා පුතාලටත් මෙන්න මේ විදිහට ඒ කියන්නේ English medium අයටයි සිංහල medium අයට මේක මෙහෙම ලියන්නේ නැතුව වගුගත කරොත් හොඳයි. බොහොම සරලව කියනවා නම් මේකේ 2011 ප්‍රශ්නයක් ඇහුවා මේකෙන් බේසික් අයිඩියා එක අරගෙන අපි යමු අතනට කලින් තැනට. පුතාලා මෙහෙම කරගත්තොත් හොඳයි. FAT කියලා FAT32 කියලා මෙන්න මේ විදිහට අපි කොලම් කරගමු. මෙන්න මෙහෙම දාගෙන අපි ලියාගමු මේ පැත්තේ FAT කියලා. මෙහෙම FAT32 කියලා ලියමු. අනිත් පැත්තේ NTFS කියලා ලියමු. right? දැන් ඔයාලට පුළුවන් වෙනස්කම් හොඳට අඳුනා ගන්න. මම එතෙන්දී විස්තර කරලා දෙන්නම්. NTF විතර ලියා ගන්න. NT දෙපැත්තට දාගත්තොත් හොඳයි. new technology file system NTFS. right. මෙතෙන්දී දාගන්න පුළුවන් ඔයාට ගොනුවක උපරිම ප්‍රමාණය. ඔයාට මෙතන මේ ඉරිහින්ද කරදරයි නම් මම මකන්නම්. ගොනුවක උපරිම ප්‍රමාණය කියන්නේ maximum file size මේක limited FAT ගාව දාගන්න limited
NTFS ගාව දාගන්න unlimited, that is file size එක unlimited in NTFS වල. මේකේ එහෙම නැහැ. ඒ වගේම file name එකක් ගත්තොත් NTFS unlimited, here it is limited, සීමිතය, අසීමිතය. ඒ කියන්නේ ෆයිල් එකේ නම දිග නමක් දාගෙන යන්න පුළුවන්. ඔයාට මෙහෙම ෆයිල් එක ගත්තොත් ෆයිල් එකේ නම ගොඩාක් දිග නමක් දාගෙන යන්න පුළුවන්. බට් අපි දන්නවා ෆයිල් එකක නම මෙහෙම දාන්නේ නැහැ. ඒක නිකන් එහෙම එච්චර දිග නමක් දාන්න නැතුව අයිඩියා එකක් එක්ක අඳුන ගන්න පුළුවන් වෙන්න තමයි ෆයිල් එකේ නම දාන්නේ. හරියට අපි අපේ මේසෙ උඩ තියෙන ෆයිල් ගත්තොත් ඔයාලා කාඩ්බෝඩ් ෆයිල් එකක් අරගත්තොත් ඒකේ නම ලියනෝනේ past papers file නේද? personal document. අන්න ඒ වගේ අපිට නමක් අපි ඒ අදාළ අපේ තියෙන මැනුවල් ෆයිල් වලටත් නම් දානවනේ. ඒක ඇතුලේ කොළ ටික දාලා තියන්නේ. ආන් ඒ වගේ තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඔයාට ගැලපෙන හොඳ නමක් දැම්මම හරි. ඒ වගේම security, මෙතන security, no security, here you have security. security සුරක්ෂිතභාවය නැත්නම් security ඇත, මෙයාගේ නැත, මෙයාගේ ඇත. තිබේ. ඒ වගේම Unicode support කරන්නේ නැත, මෙයා ඇත. support කරනවා. support Unicode කියලා ලියාගන්න. මෙතන not support Unicode. එතකොට දැන් ෆැට් ගාව දාගන්න පුළුවන් ගොනු විභාජන ගොනුවක් කරන MS DOS වල භාවිතා කරයි කියලා ලියාගන්න. used in MS DOS කියලා ලියාගන්න පුතේ. right. එතකොට අර ආරක්ෂාව ගැන කතා කරා නේද පුතා? එතනදී අපි encryption use කරනවා කියලා දාගන්න පුළුවන්. NTFS වලට අපි ආරක්ෂාව ගැන කිව්වට කිව්වේ නෑනේ. ආරක්ෂාව තියනවා කියලා විතරනේ කිව්වේ. So you can say encryption, use encryption කියලා තරුවක් දාලා ලියාගන්න. අන්න ඒ වගේ ලස්සනට FAT and NTFS සම්බන්ධයෙන් වෙනස්කම් ලස්සනට ලියා ගන්න. එතකොට ඔයාලට 2011 මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නත් පුළුවන්. right. ඊළඟට අපි කතා කරන්නේ ෆයිල් සිකියුරිටි ගැන, ගොනු ආරක්ෂණය ගැන. පුතාලා දන්නවා පාස්වර්ඩ් දාන්න පුළුවන් කියලා. නම් අංක 1 පාස්වර්ඩ්. ඒ වගේම number 2 දාන්න පුළුවන් access privileges. access privileges කියන එක පෙන්වන්න රූප සටහනක් මම ගාව තියෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ මැෂින් එකත් එහෙම ඇති. administrator, user, දැන් අපේ ඉස්කෝලවල වල තියෙනකොට අපි admin වෙනම administration account එකක් හදා ගන්නවා පුතේ. ඊට පස්සේ වෙනම students අර student කියලා හදනවා. ඒ කියන්නේ ඒක user account එකක්. නිකන් සාමාන්‍ය කෙනෙකුට ඒකෙදි install කරන්න software install කරන්න එහෙම දෙන්නේ නැහැ. guest accounts හදන්න පුළුවන්. දැන් මේ කරලා තියෙන guest account එකක් new user කියලා administrator එකක් තියෙනවා. dev administrator එකක් තියෙනවා. එතකොට jack නම් standard user කෙනෙක්. හැබැයි new user 2 කියන එකත් administrator එක. එතකොට ඔයා දන්නවා passwords දාන්නත් පුළුවන් කියලා. එහෙනම් password and access privileges. පුතා access privileges under that you should know administrator, user, guest කියලා ආකාර තුනකට තියෙනවා. ඒ කියන්නේ විවිධ පරිශීලක මට්ටම් අතර පද්ධතිය විතර ප්‍රවේශය කරන පාලනය. එතකොට ඇඩ්මිනිස්ට්‍රේටර්ට වෙනම පහසුකම් සපයලා දෙනවා, යූසර්ට වෙනම, ගෙස්ට් වෙනම. ඒ වගේම මුරපද භාවිතය කියන එක ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු
authentication ඒ කියන්නේ සහතික කිරීම ඔය අරකම තමයි. ඒ කියන්නේ මේ වැඩි දුරට ඉගෙන ගන්න හදන්නේ මේ password කියන එක ගැන. එතකොට ඔයා username password කියන එක අඳුනනවා. අපිට අඳුරන්නේ ගොඩාක් වෙලාවට email address පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන්නේ. නමුත් අපේ පරිගණකයට එනකොට ගොඩක් දරුවන්ගේ මේ තමන්ගේ මේ කම්පියුටර් එකට ලොග් වෙනකොටත් අපි password භාවිතා කරනවා නේද? එතකොට මෙහෙයුම් පද්ධතිය හරහා පද්ධතියට ඇතුළු වීමට පරිශීලකයන් විසින් තම ලියාපදිංචි වූ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කරන්න ඕන. ඒ අනුව තමයි දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේට යනකොට ඉස්කෝලේ කම්පියුටර් එකට ලොග් වෙනකොට ඔයගොල්ලන් කිසියම් පාස්වර්ඩ් එකක් දාලා තමයි ඇතුළට යන්නේ. එතකොට එහෙම වුණාම මේ කම්පියුටර් සිස්ටම් එකේ ආරක්ෂාව සහතික කරගන්න පුළුවන්. එතකොට අර මේ කලින් කිව්ව විදිහටම අපි මේ පාස්වර්ඩ් ගැන කතා කරනවා නම් අපි ස්ට්‍රොං පාස්වර්ඩ් යූස් කරන්න ඕනේ. රයිට්? එතනදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔපරේටිංగ్ සිස්ටම් එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඒ හරහා සියලුම ෆයිල්ස් වලට තියෙන ආරක්ෂාව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති සමහර කම්පියුටර්ස් වල මෙන්න මේ විදිහට fingerprint නැත්නම් මේ biometric patterns use කරන්න පුළුවන්. fingerprint, eye retina. ඔයගලන්ගේ ෆෝන් එක බලන්න ඒකෙත් operating system එකකින් ඒ ෆයිල් ආරක්ෂා කරන්නේ මම දැකලා තිනවා මේ ෆෝන්ස් වල face recognition එක හරහා access ලබා දෙනවා ෆෝන් එකට. එහෙනම් ඒකත් operating system එකත් computer එකක්. එහෙනම් ඒ වගේ අපේ computers වලත් ඔයගොල්ලෝ මම දැකලා තිනවා ඔයාලගේ computers වල තියෙනවා මොනවද තියෙන්නේ? අපේ computers වල තියෙන්නේ මොනවද? fingerprint එක කියලා මේ computer එකේ operating system එකට access ලබා ගන්න පුළුවන්. log into the system or log into the operating system or log into the entire system. Right? ලියාගන්න මේක user attributes පරිශීලක ගුණාංග fingerprint ලියාගන්න eye retina pattern signature තරු දෙකක් දාලා යන user need to pass his or her attribute via designated input device used by the operating system to log into the system. එතකොට relevant input devices use කරනවා මේ system එකට ඇතුල් වෙන්න. දැන් ඔයාලගේ computer එකේ input fingerprint input කරන device එකක් තියෙනවා නම් එයා අඳුන ගන්නවා. සමහරට ඔයාගේ laptop එකේ කැමරාවෙන් අඳුන ගන්න පුළුවන්. ඔයාගේ eye retina එක හරි face recognition එක හරි පාවිච්චි කරලා යන්න පුළුවන්. එතකොට ඒ විදිහට user attributes use කරලා system login නැත්නම් authentication නැත්නම් අපි කියනවා system එකට log වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේක ලියාගෙන ඉවර දැන් අදහස ගත්තද මුලින්ම අපි ආරක්ෂාව ගැන කතා කරනවා ෆයිල් වල ආරක්ෂාව. එතෙන්දී password සහ access privileges එතනදී authentication ගැන කතා කරනවා password වගේම තමයි අපේ දැන් අතරම සිස්ටම් එකට ලොග් වෙන්නනේ ඕනේ. එතකොට පරිශීලකයාගේ මුරපදයේ පරිශීලක නාමය භාවිතා කරලා පද්ධතියට ඇතුළු වෙනවා. එතකොට ඒ වගේම ඇතුළු වෙන්න පුළුවන් අපි කතා කරන්න ඕනේ username password and user attributes fingerprint eye retina and signatures ගැන කතා කරන්න. පුතේ ඊළඟට අපි යමු
tree structure directory hierarchical එහෙම නැත්නම් tree structure directory ගැන right මේක ලියාගමු අපි මාතෘකාව hierarchical or tree structure directory තරුවක් දාලා ලියාගන්න master directory with user directories underneath it. Each directory may have subdirectories and file as entries. Right. Master directory එක මගේ අර අපි කතා කරපු F drive එක නම් ඒකේ තියෙනවා ALICT, right? That is the user directory. ඒ යටතේ තව තිබුණා ICT කියලා එකක්. ඒ යටතේ තව තිබුණා ඔයාලා දකින්න ඇති තව ෆයිල් එකක් තිබුණා CV කියලා. ෆෝල්ඩර් එකක්. right. අන්න ඒවා තමයි ඔය කියන්නේ. මේක ඇතුලේ තිබුණා ඔයාලා දකින්න ඇති operating system වගේ ගොඩක් තිබුණා. OS කියලා තිබුණා. OS කියලා ෆෝල්ඩර් එකක් තිබුණා. That is subdirectories. තව එකක් තිබුණා network කියලා එකක් තිබුණා. ඔයගොල්ලෝ දකින්න ඇති network කියලා එකක් තිබුණා. එතකොට තව එකක් තිබුණා HTML කියලා. ඔය විදිහට directories, subdirectories ගොඩක් තිබුණා. ඒ අතර තිබුණා ෆයිල් එකක්. ඒ ෆයිල් එකේ නම අපි ගත්තොත් mind map. Mind map. අපි ලියමු මේකෙන් ලියමු. right. mind map. .pdf. So it's a file. දැන් මොකද මම මේ කියන්න හදන්නේ? master directory. Here it's a master directory. අපි ඒක අඳිමු. This is the master directory. Master directory. With the user directories. Here user directories. AL within. ඒකේ ඇතුලේ තියෙනවා each user directory may have subdirectories. These are subdirectories. And file entries. Files also. You have file called mind map. එතකොට මේක සරල උදාහරණයක්. වා මේ විදිහට සරල උදාහරණයක් වාගේ කම්පියුටරේ අරගෙන බලන්න. බලලා ඒකට ගැලපෙන එකක් ලියමු. අපිට පුළුවන් ලියන්න F කියලා. ALICT marker AL. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන operating system OS. network. තව තියෙනවා ෆයිල් එකක් mindmap.pdf කියලා. right. ඔන්න අදහස ගන්න පුළුවන්. right. ඒක බලන්න ඔයාලට පුළුවන් මෙතනින් මේ ඔය කියන දේ හරිද කියලා. ඔන්න F වල ඔය කියන ALICT එක ඇතුළට ගියාම පුතාලට මේ තියෙන 2018 A level data, A level plan, එතකොට student application form. Those are files, but here you have subdirectories. ඒකේ ඇතුලේ මේ subdirectories තියෙනවා. The example ගත්තොත් මම ගත්තොත් Python PPTS. When I go inside, you have files, different files, and you have another subfile here. Right. අන්න ඒක තමයි මේ කියන්නේ tree-like structure. Right? right here DOS වල tree කියලා ගහුවාම පෙන්නන්නේ ඒක තමයි මේ පෙන්නන්නේ. Can you see? See hierarchy. Now you can understand hierarchy very well. See? Make a ලස්සනයි බලන්න මේක change directory කියලා lever change directory නැත්නම් අපිට පුළුවන් cd and now I am typing tree. ඔක්කොම බලන්න පුළුවන්. ඔක්කොම මුල ඉඳන්ම.
මුළු කම්පියුටරේම මේ තියෙන්නේ අර C වල පවා තියෙනවනේ ඒකයි මේ ගොඩක් එන්නේ ඒකයි right හරි දැන් ඔයගලන්ට හොඳ idea එකක් තියෙනවානේ right then we'll go back we have to draw පුතා මේක අඳගන්න මේ master directory sub directory ඔක අඳගන්න ඕනේ මේ මෙතන ෆයිල් තියෙන්න පුළුවන් පුතා මේ master directory sub directory ගාව මෙතන දාගන්න පුළුවන් මේ master directory with a user directory means subdirectory. Each user directory may have subdirectories, right? ඔයාට මෙහෙම දාන්න නැතුව ඔයාට පුළුවන් අපේ උදාහරණයක් එක්ක දාගන්න. අර මම අඳපු චිත්‍ර වලින් එකක් කරනම් හරි. right. දැන් මේ මගේ කම්පියුටර් එක. මම ඒ වෙලාවේ ගන්න වෙලාවේ මම අරගෙන තියෙන HTML එක. ඒ F වලමයි මම අරන් තියෙන්නේ. A level ICT මයි මම අරන් තියෙන්නේ. ඒත් මම මේ පාර ගත්තේ operating system එකනේ. දැන් මම එදා අරන් තියෙන්නේ කොහොමද? HTML slides කියලා මෙන්න මෙහෙම අරන් තියෙන්නේ. එතකොට මෙතන හිතා ගන්න පුළුවන් මේ තමයි master directory එක, මේ user directory, මේ sub directories ගන්න පුළුවන්. හරි. රූපය අඳ ගන්න. ඊට පස්සේ අපි ලියා ගමු. Files can be located by following a path from root to the master directory down various branches. This is the path name for the file. Can have several files with the same file name as long as they have unique path name. ඒ කියන්නේ මොකද්ද? බොහොම සරල එකක් ගත්තොත් මගේ ගාව තියෙනවා පුතේ F drive එකේ ALICT කියන folder එකේ OS කියන එකේ තියෙනවා එකේ තියෙනවා arosha.ppt කියලා ෆයිල් එකක්. දැන් මේ ෆයිල් එක මොකද්ද arosha. හැබැයි මට තියෙන්න පුළුවන් F වල ALICT වල HTML වලත් arosha.ppt කියලා ෆයිල් එකක්. Same name. See, you have several files with same file name as long as they have unique path name. වෙනම path එකක් නේ. දැන් ඔය අනුව බලද්දි අපි බලමු දැන් කොහොමද මේකේ path එක වැඩ කරන්නේ කියලා. මේ path එක යමු. ඔය කියන විදිහට F වල ඔය කියන විදිහට A level ICT කියන එකේ මේ කියන්නේ operating system OS folder එක ඇතුලේ තියෙන ෆයිල් එක arosha කියන ෆයිල් එක. තව එකක් තියෙනවා HTML වල. ඔන්න පුතේ ඔයාට එකම නම තියෙනවා ප්‍රශ්නයක් නෑ. මොකද මේක තියෙන්නේ මේ path එකේ ගියාම. මේ path එකේ ගියාම මෙතන තමයි arosha. තව එකක් තියෙනවා තව path එකක ගියාම. මම ඒක purple වලින් අඳින්නම්. right ඒක තව පාත් එකක්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ එකම නම තියෙන්න පුළුවන්. It shows when we type
tree on come yes it shows yes පුතා ඒකද මගෙන් ඇහුවේ cmd command අර අපි DOS prompt එකේ ගහන්නේ මේකේ tree කියලා ගැහුවාම ඒකද පුතා මගෙන් ඇහුවේ ඔව් ටීචර් ඔව් මෙහෙම තමයි ගන්න පුතා ඒක command එකක් දැන් ඔයාට මොකක් හරි එකකට ගිහිල්ලා ඒක කරන්න පුළුවන් පුතා දැන් අපිට cd අපි ගමු cd කියලා ඩොට් ඩොට් දැම්මම පස්සේ ආපස්සට යනවා cd කියලා ඩොට් ඩොට් ගහුවම ආපස්සට යනවා වාට change directory f වලට ගියාම c වලනේ මං ඉන්නේ sorry c වලනේ ඉන්නේ ආපහු යනවනේ c change directory then I change directory අපිට යන්න ඕනේ F වලට ගියාම දැන් change මේ යන්නේ පස්සට යන්නේ මේ ඩොට් තිබ්බහම යන්නේ පස්සට directory change කරලා ඔයා path එක දැම්මහම අර ඔය path එක බලා ගන්න පුළුවන් වෙනවා right ඒකයි හරි ටීචර් thank you ටීචර් හරි පුතේ අපි මේ කොටස මේ අර දැන් අපි කතා කරපු එකට පොඩි එක්සැම්පල් එකක් ඇඳ ගන්න. දැන් මම ඇඳ වගේ එහෙම ඇඳොත් තමයි මේ කතාව තේරෙන්නේ. Can have several files with the same file name as long as they have unique path name කියන එක මම පෙන්නුවා අර මම අර F කියලා දාලා ICT HTML වලත් අරෝෂා කියලා දැන් ඔයා දාන්න රවිෂ්ක කියලා පුතේ. එහෙම දාලා path එක ඇඳලා පෙන්නන්න. මේ කියන කතන්දර අපිට රූප කරගන්නයි ඕනේ. රූප වලින් ටග් ගාලා ඇහැට යනවා. එතකොට රූප සතහන් වලින් මේක කරගන්න. නැත්නම් අකුරු වලින් ඔයාට හරි අම් එක කියෝලා තේරුම් ගන්න වෙන හින්දා. මම මේ කරන්නේ කියෝලා ඔයගලන්ට තේරුම් කරලා දෙන එකයි. right? හරි. ඊළඟට current directory is the working directory. Files are reference relative to the working directory. තාම අපි ඉන්නේ hierarchy or tree like structure කියන එකේ. right. හරි ඊළඟට අපි කතා කරනවා names මම මෙතන මේක මෙහිම හැලක් දෙන්නේ නැහැ ඇත්තටම මම දෙන්නේ බොහොම සරල විදිහට file names and naming කියන කතන්දරයේදී මම දෙන්නේ relative file name and next one absolute file name කියන එකයි එතකොට relative file name අපි පටන් ගන්නේ එතනින් relative අපි file naming කියන එක මාතෘකාව විදිහට දාගෙන මෙන්න මේ විදිහට දෙපැත්තට එහෙම තමයි මම නෝට් එක දුන්නේ පන්ති කාමරයේදී මෙහෙම කොටස් දෙකකට බෙදාගමු පුතේ එකක් තමයි relative file naming second one absolute file naming එතකොට ඕක දෙකකට බෙදාගෙන මාතෘකා දෙක ලියාගමු relative and absolute කියලා ලියාගෙන මෙතන අපිට ලියන්න පුළුවන් relative කියන්නේ මොකද්ද මෙතන absolute and you can write an example here ලියා ගන්න relative file කියන පැත්තේ දා ගන්න ආට අදහසක් ගන්න හොඳම දේ තමයි in order to make users program relative පැත්තේ ලියා ගන්න නැත්නම් මෙහෙම ලියන්න පුතේ අපි මේ sentence එක ලියමු මේ sentence එක පොදුවේ naming වලට දාගමු
ඊට පස්සේ relative names වලට දාගමු. මොකද ඔයාලා දන්නවා ෆයිල් එකක් අඳුනගන්න. user ට ෆයිල් එකකට නමක් දාන්නේ user ට අඳුනගන්න නේද? program එකට අඳුනගන්න. right? To manage, to open, to retrieve, you should have the name, right? Name of a file. දැන් name කියන එක දෙකට බෙදෙනවා relative. relative කියන්නේ පුතේ නමයි extension එකයි විතරයි ඕනේ. හරිද? relative name එකේදී අවශ්‍ය වෙන්නේ අදාළ user දාපු නමයි. එතකොට ඔයා මෙතන ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. user තමයි නම දාන්නේ. මෙතන තියෙන්නේ මොකක් හරි ඔයා කැමති නමක් දාගන්න. මම හිතනවා ඔයාගේ නම දැම්මොත් වඩා හොඳයි. දැන් පුළුවන් රවිෂ්කට ඔයාගේ නම දාන්න. සස්මිතට එයාගේ නම දාන්න. රෂිද්දට එයාගේ නම දාන්න. තනි තනියෙන් ඔයාගේ නම දාන්න. දාලා dot කියලා මේ txt කියලා කියන්නේ කවුද? OS එක අඳුනන්නේ එයා. එතකොට ඔයාට ලියන්න පුළුවන් file name. It consists of name and extension. So the name කියන්නේ කවුද? user දාන්නේ. මේක දාන්න. The name is normally given by a user, whereas extension, which is separated from the dot, අර dot එකෙන් වෙන් කරලා තියෙන එකයි මේ කියන්නේ, indicated කොහොමද දාන්නේ? Identified by operating system කියලා දාන්න. So that you call file extension. එතකොට මේ dot එකේ ඉස්සරහ කොටස තමයි user දාන්නේ. ඊට පස්සේ කොටස තමයි OS එක අඳුනගන්නේ මොන ෆයිල් එකෙන් මොන ප්‍රෝග්‍රෑම් එකෙන්ද ඕපන් කරන්නේ කියලා එයා අඳුනගන්නේ. right. අපි යමු ඊළඟ කොටසට. සිංහල මීඩියම්. අපි නමක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. නමක් කියන්නේ user කෙනෙක්, පරිශීලකයෙක්, වැඩසටහනක් හඳුනා ගැනීමට සහ ෆයිල් එකක් කළමනාකරණය කිරීමට නමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මාතෘකාව දාගන්න පුතාලා සාපේක්ෂ ගුණ නාමය කියලා පරිශීලකයා සාමාන්‍යයෙන් ගුණයකට භාවිත කරන නම කියලා ලියලා මොනවා හරි නමක් දාන්න මෙතන දාලා මෙතන ලියන්න පරිශීලකයා විසින් ලබා දේ කියලා පළවෙනි කොටසට දාලා දෙවෙනි කොටසට දාන්න මෙහෙයුම් පද්ධතිය විසින් ලබා දේ. ඒ කියන්නේ ඔය කියන එක්ස්ටෙන්ෂන් එක මගින් එම ගොනුව අයිති මෘදු කාංගය සොයා දේ. ඒ කියන්නේ ඔපරේටිංగ్ සිස්ටම් එක තමයි තීරණය කරන්නේ. ආ මේක වර්ඩ් ෆයිල් එකක්. මේක අරින්න ඕනේ MS Word වලින්. එහෙම කියලා එයා තීරණය කරනවා. හරි. ඊළඟට මම යනවා absolute file name. අන්න ඒක තමයි අර දිගට නම තියෙන්නේ. ඒ කියන්නේ drive එකේ නම උදාහරණයක් දැන් මම යනවා. මගේ ගාව තියෙනවා F කියලා drive එකේ ICT A level කියලා තියෙනවා. ICT A level කියන folder එකේ operating system කියන එක ඇතුලේ තියෙනවා file management කියන file.ppt කියන file එක තමයි මේ අරගෙන ඉන්නේ. එහෙනම් පුතේ අපි නම් කරගමු ඔය කියන කොටස් ටික. ඔන්න මගේ පළවෙනියටම මම පෙන්නනවා මොකද්ද? driver name එක තමයි F කියන්නේ. directory name එක තමයි මේ තියෙන්නේ. මේකත් directory නමක් තමයි. subdirectory එකක්. ඔන්න පුතේ මම වෙන පාටක් අරගන්නවා. තැඹිලි පාටින් file name එක අඳුනලා දෙනවා. file කියන්නේ ඒක. අපි මේකට වෙන නමක් දැම්මොත් තවත් හොඳයි. CV හැරි මොකක් හරි එකක් දැම්මොත්. extension එක තමයි මම ඔන්න මේ dot එකෙන් එහා පැත්තේ තියෙන එක. ඔයා මේ විදිහට ඇඳලා ලියුවොත් තමයි වටින්නේ. right මෙන්න තියෙනවා DOS. ඒ කියන්නේ අපි මේ පාවිච්චි කරන්නේ DOS එකේ විදිහටනේ C. ඔය වගේ යන්න පුළුවන්. මේ Linux වල ලියන විදිහ එක අවශ්‍ය නැහැ. මේ ලියලා තියෙන විදිහ බලන්න forward slash වලින් ලියලා තියෙනවා. අපි backslash වලින් ලියන්නේ. ඒ කියන්නේ දිගටම පාත් එකම දෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන් පුතාට අර මං කලින් කිව්වා වගේම කම්පියුටර් එක ඇතුළට ගිහිල්ලා අපි OS එකට ගිහිල්ලා අර කියපු ෆයිල් එකට ගිහිල්ලා බලුවොත් මේ අද පාවිච්චි කරන ෆයිල් එක ගත්තොත්
ෆයිල් මැනේජ්මන්ට් කියන එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටි ගියොත් ඔන්න ඔයාට පෙන්නන්නේ මේ පෙන්නන්නේ මේකේ ෆයිල් නේම් එක ඔයාට හොයාගන්න පුළුවන් මෙහෙම කරලා මෙතනින් මේ ෆයිල් එකේ නම් මේ තමයි අදාළ පාත් එකේ ලොකේෂන් එකත් එක්කම යනවා සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් හරි drive මේ තියෙන නිරපේක්ෂ ගොනු නාමය සිංහල මීඩියම් අය සාපේක්ෂ නාමයට වඩා දිගයි හේතුව තමයි driver name directory names file name extension ඔක්කොම LED වලින් පෙන්වන්න ඕන ඊළඟට අපි මේ සෙෂන් එක මෙතනින් ඔහොම නතර කරලා මතක් කරගන්න මේ fragmentation කොටස මේ යන්න හදන්නේ අපි මේ කොටස පුතාලා ලියා ගන්න මොකද මේ සතියේ පන්තිය කරන්න බැරි වෙච්ච හින්දා තමයි මම ස්පෙෂල් ඩේට් එකක් දාලා කරේ මේක සැටර්ඩේ හෙට පන්තියටත් ගන්න පුළුවන් හෙට මම වෙලා තිබුණත් හෙට තව කොටසක් කරනවා රයිට් එහෙනම් සෙෂන් එක ඔහොම ක්ලෝස් කරන්න මොකද මට නෙට්වර්ක් එකක් පොඩ්ඩක් හරි මතක්